ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි අදත් අපි සූදානම් වන්නේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න. මේ දිනවල අපි සාකච්ඡා කරන්නේ දීඝනිකායේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවෙහි සම්වන සතර සතිපට්ඨාන දේශනාවට අඩංගු වෙන අතුලත් වන ධම්මානුපස්සනාවේ කොටස් 5ක් අතුලත් වෙනවා මේ සූත්‍ර දේශනාව තුළ. අපි මීට පෙර සාකච්ඡා වාරවලදී නීවරණ පබ්බේ පිළිබඳව සාකච්ඡා කළා. කන්ද පබ්බේ පිළිබඳව, ආයතන පබ්බේ පිළිබඳව, බොජ්ජංග පබ්බේ පිළිබඳව සාකච්ඡා කළා. ඒ වගේම අද දවසේ අපි සාකච්ඡා කරන්නේ සච්ච පබ්බය. සච්ච පබ්බේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරන්නේ. චතුරාර්ය සත්‍ය කියනකොට දුක්ඛාරය සත්‍ය, දුක්ඛ සමුදයාරය සත්‍ය, දුක්ඛ නිරෝධාරය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරය සත්‍ය වශයෙන් සත්‍ය 4ක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ඇතුළත් වෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ සමුදය නිරෝධ කියන කාරණා තුන වෙන් වශයෙන් අපි සාකච්ඡා කළා. පින්වත්නි, මේ කරුණු පෙරපසු නොවි තමයි දකින්නේ. එක සිහියට හේතුඵල නිරෝධය තුල ඒ දැක්ම ඇති වෙන්නේ. අපි මේවා තේරුම් ගන්න තමයි මේ සූත්‍ර දේශනාවට අනුකූලව සාකච්ඡා කරන්නේ. දීර්ඝ වශයෙන් මේ පින්වතුන්ට පැහැදිලි වෙන්න. අපි වඩනකොට මේවා තේරුම් ගන්නකොට, දකින්නකොට පෙරපසු නොවි අපේ සිහිය වැඩෙනවා. ඒ වගේම ඒ ප්‍රඥාව පහළ වෙනවා. මේ දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ සූත්‍ර දේශනාවට අනුව බලනකොට කතමංච භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං. කුමක්ද මහණෙනි මේ දුක් නැති කරන, නිරෝධ කරන ආර්ය සත්‍ය ප්‍රතිපදාව? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි වශයෙන් කරුණු 8ක් පිළිබඳව අපි ඉගෙනගෙන තියෙනවා, දන්නවා. ඊළඟට මේ සූත්‍රයේ පෙන්නනවා කතමාච භික්ඛවේ සම්මා දිට්ඨි. අපි මුලින් මේ සූත්‍රයට අනුව මේ දීඝනිකායේ සඳහන් වන මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව
විස්තර කරන්නේ කොහොමද? ඒක ඊළඟට අපි ප්‍රායෝගිකව කොහොමද දකින්න සිහිය නොන යොදන්නේ කියලා ඊළඟට අපි සාකච්ඡාවට ගන්නවා, කතා කරනවා. කතමංච භික්ඛවේ සම්මාදිට්ඨි. යංකෝ භික්ඛවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි. මහන්නි සම්‍යක් දෘෂ්ටිය කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. දුක්ඛ සත්‍ය පිළිබඳව ඥානවත් වීම. දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳව ඥානවත් වීම. දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව ඥානවත් වීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳව ඥානවත් වීම. යම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යම් සම්‍යක් දෘෂ්ටියක් හරි දැක්මක් සම්මා දිට්ඨියක් තියනවාද? ඒකට තමයි අපි සම්මා දිට්ඨිය සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ. හරි දැකීම කියලා කියන්නේ. ඒතර පින්වත්නි අපි තේරුම් ගන්නට ඕන පෘථග්ජන කියලා කියන්නේ මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මනා අවබෝධයක්, දැනුමක්, ප්‍රඥාවක් නැති කෙනාට. ඒ ධර්මයේ සඳහන් වෙලා තියෙනවා දුක්ඛේ අඥාන. එයා දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. දුක දන්නේ නැහැ. දුක ඇති වෙන සමුදය හේතුව දන්නේ නැහැ. දුක නැති තැන දන්නේ නැහැ. දුක නැති කිරීමේ ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව දන්නේ නැහැ. අඥානයි. සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම, අවබෝධය. ඊළඟට සඳහන් කරනවා කතමාච භික්ඛවේ සම්මා සංකප්පෝ. සම්මා සංකප්ප කියන්නේ මොකක්ද? නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ අයං උච්චති භික්ඛවේ සම්මා සංකප්පෝ. එතකොට නෛෂ්කර්මය, නික්මීම, අව්‍යාපාද, තරහ, ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා නැති අදහස් සංකල්පනාවන්, හිංසා පීඩා නැති අදහස් සංකල්පනාවන්, අවිහිංසා සංකප්පේ යන මේ සම්‍යක් සංකල්පනාව. එතකොට මෙන්න මේ සම්‍යක් සංකල්පනාව. දෙවෙනි කාරණය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප. දෙවෙනි කාරණය සම්මා සංකප්ප. ඊළඟට සම්මා වාචා කියලා සඳහන් වෙනවා. කතමාච භික්ඛවේ සම්මා වාචා මුසාවාදා වේරමණී පිසුනා වාචාය වේරමණී පරුසාය වාචාය වේරමණී සම්පප්පලාප වේරමණී අයං උච්චති භික්ඛවේ සම්මා වාචා. මානෙනි යහපත් වචනය, මුසාවාදයෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, රළු බස් කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම මේවා යහපත් වචන හැටියට සඳහන් වෙලා තියෙනවා. ඊළඟට සම්මා කම්මන්ත. සම්‍යක් කර්මාන්තය මොකක්ද කියලා සඳහන් වෙනවා. සතුන් මැරීමෙන් වැළකීම,
හොරකම් කිරීමෙන් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම යන මේ කරුණු සම්මා කම්මන්තේලා සඳහන් කරලා තියෙනවා. ඊළඟට සම්මා ආජීවය මහණෙනි මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මිත්‍යා ජීවේ හැර සම්‍යක් ආජීවෙන් අර නොකට යුතු දේවල් වලින් ඈත් වෙලා යහපත් දේවල් සිද්ධ කරනවා. මහන්නේ මෙය සම්මා ජීවේ හැටියට සඳහන් කරනවා. ඊළඟට සම්‍යක් සම්මා වායාමේ සම්මා වායාමේ කියලා සඳහන් වෙනවා. උපන් කුසලතාවය වර්ධනය කිරීම, නූපන් කුසලතාවය ඇති කර ගැනීම, උපන් අකුසලයේ දුරු කිරීම, නූපන් අකුසලයේ නූපද වීම. සම්මා වායාමේ. සම්මා සති යහපත් සිහිය. සම්මා සතිය කාමච්ඡන්දාදී නීවරණයන් බැහැර කරලා උපදවා ගන්නා වූ එකඟභාවය සිහිය හැටියට පෙන්වලා තියෙනවා. ඒ වගේම සම්මා සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවය, එකඟභාවය. මේ විදිහට මේ සූත්‍ර දේශනාව තුළ විස්තර වෙනවා මේ ආර්ය ප්‍රතිපදාව පිළිබඳව කරුණු. පින්වත්නි, අපි කල්පනා කරන්නට ඕන ප්‍රායෝගිකව අපේ ජීවිතයට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නකොට ඒ අවබෝධය සාත් කරන්නේ කොහොමද? ඒ අවබෝධය අපි නිර්වෘල්ව නිවැරදිව දැන දැක අවබෝධ කර කියන කාරණය අපි මේ අවස්ථාවේ සාකච්ඡාවට බඳුන් කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වදාලා පරිඤ්ඤයම් පහතබ්බං සච්චිකාතබ්බං භාවේතබ්බං. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැකිය යුතුයි. සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි. නිරෝධ සත්‍ය සාත් කළ යුතුයි. නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය වැඩි යුතුයි. මිට පෙර සාකච්ඡාවලදී අපි හරි ඉහත කරුණු තුනම සාකච්ඡා කළා. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය භාවේතබ්බං. භාවිත කරන්න ඕන, වඩන්න ඕන. එහෙනම් ඒ වඩන්න කියලා කිව්වේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් අපි බලනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කරුණු ටික එකින් එක කොහොමද අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ, එකතු කරගන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ සත්‍යයට අනුකූලව කොහොමද අපි දකින්නේ කියන කරුණ අපි පැහැදිලිව පින්වත්නි තේරුම් ගන්නට ඕන. සම්මා දිට්ඨිය
පිළිබඳව චත්තාරික මහා චත්තාරීසක සූත්‍රයේ සඳහන් වෙනවා පාඩයක් සම්මා දිට්ඨින් පහම් භික්ඛවේ ද්වයං වදාමි අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤ භාග්යා උපදිවේපක්ඛා අත්ති භික්ඛවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. පින්වත්නි මේ සම්මා දිට්ඨිය ආකාර දෙකකින් විස්තර කරලා තියෙනවා මේ මහා චත්තාරීසක සූත්‍රයේ. අපිට මේ කාරණය පැහැදිලි කරගන්න මේ පාඩය මේ සූත්‍රය ඉතාම වැදගත් වෙනවා. ඒකට සම්මා දිට්ඨිය මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ඒ ප්‍රතිපදාව දුක් නැති කරන මජ්ක්‍ධිමා පටිපදා ඒ ආර්ය සත්‍ය තේරුම් ගන්නේ සම්මා දිට්ඨියෙන් බුදුරජාණන් වහන්සේ ලෞකික ලෝකෝත්තර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා පෙන්වුවා. මුලින්ම කර්මඵල විපාක විශ්වාසයේ මත පිහිටලා කමසගත සම්මා දිට්ඨිය තුළ පිහිටන්නට ඕන. කම්මසගත සම්මා දිට්ඨිය තුළ නොපිහිටපු කෙනාට කවදාවත් ආර්ය සම්මා දිට්ඨියකට ලෝකෝත්තර සම්මා දිට්ඨියකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. මොකද එයා කර්මඵල විපාක විශ්වාස කරන්නේ. මව්පියන් නිසා ඉපදුනා. හොඳින් හරි නරකින් හරි ජීවත් වෙලා මරණයටපත් වෙනවා. මරුණට පස්සේ නැවත උපතක් නැහැ කියන උච්ඡේදයකට පත් වෙලා මිත්‍යා දෘෂ්ටිකව ඉන්න කෙනෙක් නිසා එයාට කවදාවත් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ආර්ය සම්මා දිට්ඨිය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මුලින්ම සත්ත්ව පුද්ගල ආත්මීය අදහස මත හෝ අපි මේ කම්මස්සගත සම්මා දිට්ඨිය තුල පිහිටා කටයුතු කරන්නට ඕන. ඒ කම්මස්සගත සම්මා දිට්ඨිය තුල පිහිටා කටයුතු කරන කෙනාට තමයි දස අකුසලයෙන් අයින් වෙලා දස පුණ්‍යක්‍රියා ධර්මයන් සම්පූර්ණ කරන අතර මෙලොව පරලොව නුවණින් දැනදක අවබෝධ කරගත් ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා මේ ලෝකේ ඉන්නවා කියලා ත්‍යාගයේ නුවණ යොදවලා සත්‍ය ගවේෂණය කරන්න මඟ සැලසෙන්නේ. ඒ නිසා පින්වත්නි අපි මේ කම්මස්සගත සම්මා දිට්ඨිය කියන එක මේ පින්වතුන් නිරන්තරයෙන්ම ධර්ම දේශනාවලදී අහලා තියෙන කරුණු 10ක්. දුන්දේ විපාකයට, පූජාවන් විපාකයට, යාග හෝමවල විපාකයට, කුසල කුසල කර්මයන් විපාකයට, මෙලවක් ඇත, පරලොවක් ඇත, මවට කරන උපස්ථාන විපාකයට, පියාට කරන උපස්ථාන විපාකයට, ඕපවාතික උපදනා සත්‍ය ලෝකයේ මෙලොව පරලොව නුවණින් අවබෝධ කරගත්ත උගත් ශ්‍රමණ බ්‍රාහමණින් ලෝකයේ ඇත කියලා මේ දසවස්තුක සම්මා දිට්ඨියෙහි කම්මස්සගතා සම්මා දිට්ඨියෙහි සඳහන් වෙලා තියෙනවා. මේ කරුණු 10 පිළිබඳව විශ්වාසයක් නැත්නම් ඔහුට කියනවා නියත මිත්‍යා දෘෂ්ටිකයි කියලා. නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අපි යමක් දෙනවා නම් ඒකේ විපාකයක් නැහැ කියලා
එයා පිළිගන්නේ විපාකයක් තියෙනවා කියලා. තුන් දෙහි විපාක නැත. පූජාවන්ගේ විපාක නැත. යාග හෝම වල විපාක නැත. මෙලවක් නැත. පරලොවක් නැත. මවට කරන උපස්ථානවල, පියාට කරන උපස්ථානවල විපාක නැත. උපපාතික උපදනා සත්‍යෝ මෙලව නැත. ඒ වගේම ඕපපාතික උපදනා සත්වවල මෙලව නැත. මෙලව පරලොව නුවණින් අවබෝධ කරගත් අය ලෝකේ නැත කියලා මේ කරුණු පිළිබඳව ඔහු විශ්වාස කරන්න, පිළිගන්න. නියත මිත්‍යා දෘෂ්ටිය තුළ බැසගෙන ඉන්නවා. එයාට සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් බාල කාලේ ඉඳලා බහතෝරණ වයසේ ඉඳලා අපේ දෙමව්පියන්ගෙන් මේ කර්මඵල විපාක විශ්වාසය අපේ හිතේ තැම්පත් වුණා. තැම්පත් කළා අපිට. පුංචි කාලේ ඉඳලා සතෙක් මරන්න එපා, හොරකමක් කරන්න එපා, වැරදි වැඩක් කරන්න එපා, බොරු කියන්න එපා, කාමර පානය කරන්න එපා, වංචාව, බොරුව, කපටිකම ආදී දේවල් කරන්න එපා. හොඳ දේවල් කරන්න, කරුණාව, මෛත්‍රිය දක්වන්න, අනුන්ගේ හිත රිදෙන දේවල් කියන්න කරන්න එපා. ওই විදිහට අපිට විවිධාකාරයෙන් අපේ වැඩිහිටියන්, දෙමව්පියන්, ගුරුවරුන් ආදී නොයෙකුත් අය අපිට මේ නරකින්, වැරදි දේවල් වලින් අයින් වෙලා යහපත් දේවල් සිද්ධ කරන්නට මඟ පෙන්වුවා. ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය තුළ පිහිටන්නට ඒක අපි වචනෙන් නොදැනගත්තට ඒ සම්මාදිට්ඨිය තුළ හරි දැකීම තුළ තමයි, යහපත් දැකීම තුළ තමයි පුද්ගල දෘෂ්ටිය මත හෝ අපි පිහිටවලා තියෙන්නේ. නිසා පින්වත්නි, ඉතාමත්ම වැදගත් උතුම් කරුණු ටිකක් තමයි මේ දසවස්තුක සම්මාදිට්ඨිය නොහොත් කම්මස්සකතා සම්මාදිට්ඨිය තුළ සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ සම්මාදිට්ඨිය කොටස් දෙකයි. ඒකේ පළවෙනි කොටස තමයි මේ කම්මස්සගත සම්මාදිට්ඨිය. අත්ති වික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්ඛා. සාසවා කියලා කියන්නේ ඇසුරු කිරීම, ආශ්‍රව සහිත, කෙලෙස් සහිතවයි අපි ඒව ඇසුරු කරන්නේ, නැත්නම් පිළිපදින්නේ, අනුගමනය කරන්නේ. පුඤ්ඤ භාගියා, පිනට කොටස් කරුවෙක් වන, පුණ්‍ය පක්ෂයට වැටෙන, පුණ්‍ය පක්ෂයට අයිති වෙන පුඤ්ඤ භාගියා. උපදිවේපක්ඛා, පුණ්‍ය විපාක දෙන, හොඳ විපාක ලබා සම්මාදිට්ඨියක් ඇත. ඒක තමයි කම්මස්සකතා සම්මාදිට්ඨිය කියලා කියන්නේ. නම් අපිට හොඳට පැහැදිලි දැන් මේ කම්මස්සකතා සම්මාදිට්ඨිය කොහොමද කියලා. ඊළඟට පින්වත්නි පෙන්නනවා අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. මහණෙනි, තව සම්මාදිට්ඨියක් තියෙනවා. ආර්ය සිත් ඇති, ආර්ය වූ, අනාශ්‍රව, ඇසුරු කිරීම රහිත වූ, කෙලසුන්ගෙන් රහිත වූ, ලෝකුත්තර ලෞකිකත්වය කියන ලෝකයේ බැඳීම් ඉක්මවා යන ලෝකෝත්තර භාවයට පමුණවන, එයින් අපි ඒක ලෝකෝත්තරයි කියලා කියනවා. මග්ගංගා, ආර්ය මාර්ගාංගයන්ගෙන් සමන්නාගත වන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක තමයි ආර්ය සම්මාදිට්ඨිය කියලා කියන්නේ.
පින්වත්නි මේ ආර්ය සම්මා දිට්ඨිය වඩනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහන්නේ ආර්ය සිත් ඇති අනාශ්‍රව සිත් ඇති ආර්ය මාර්ගයේ වඩන්නෝගේ යම් ප්‍රඥාවක් ප්‍රඥා ඉන්ද්‍රියක් ප්‍රඥා බලයක් ධම්මවිචය සම්බොජ්ජංගය සම්මා දිට්ඨිය මාර්ගාංගයක් මහණෙනි මේ ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර වූ මාර්ගාංග වූ සම්මා දිට්ඨිය. ඒතර මේ ආර්ය සම්මා දිට්ඨිය පිළිබඳව කතා කරන්නේ. ප්‍රඥාවක් ප්‍රඥා ඉන්ද්‍රියක් ප්‍රධානත්වයටපත් වෙනවා. ඒක බලයක් බවට පත් වෙනවා. ඒ වගේම දහම් විමසන නුවණක් ඇති වෙනවා ප්‍රඥාවක් විචාරනවා. ඒ සම්මා දිට්ඨිය තුළින් සෝවාන් මාර්ගයේ ඵලය සකදාගාමි මාර්ගයේ ඵලය අනාගාමි මාර්ගයේ ඵලය අරිහත් මාර්ගයේ ඵලය කියන මේ සතර මාර්ග සතර ඵල ඥානයන් උපදවා ගන්නට හේතු වෙන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සෝවාන් වෙන්නත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සකදාගාමි වෙන්නත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. අනාගාමි වෙන්නත් ආර්ය අෂ්ටාංගික මාර්ගය. අරිහත් ඵලය සාධනය වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. මෙන්න මේ විදිහට මේ සතිපට්ඨාන ය තුල අපි මේ සත්‍ය පබ්බේ ධම්මානුපස්සනාවේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පින්වත්නි ගැඹුරින් බලනකොට මේ සත්ත්ව පුද්ගල ආත්මීය අදහස අපිට අතහැර ගන්න පුළුවන්කම තියෙනවා. අපි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනකොට සරලව අපි ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලේ යනකොට දහම් පාසල් යනකොට බෞද්ධ පොත්පත් වලින් සරලව මේ සම්මා දිට්ඨිය පිළිබඳව නැත්නම් ආර්ය ප්‍රතිපදාව මජ්ක්‍ධිමා පටිපදා කියන ආකාරයට මේ මැදුම් පිළිවෙත පිළිබඳව අහලා තියෙනවා. ඒ අදහසට වඩා අපි මේ කතා කරන අදහස ටිකක් ගැඹුරුයි. ඔබ අහලා තියෙන මේ ආර්ය ප්‍රතිපදාවට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට වඩා අපි ඉගෙනගෙන තියෙනවා. එෙහිදී සඳහන් කරන්නේ හරි දැකීම. සම්මා දිට්ඨිය කියලා කියන්නේ සරල වශයෙන් ගත්තොත් හරි දැකීම කියලා. ඊළඟට සම්මා සංකප්ප කිව්වේ හොඳ අදහස්. ඊළඟට හොඳ වචන සම්මා වාචා. සම්මා වාචා කිව්වොත් හොඳ වචන කියලා අපි පොඩි ළමයි කියනවා තාම පාසල් යන ඉස්කෝලේ යන ළමයි කියනකොට කියන්නේ එහෙමයි. ඊළඟට කම්මන්ත හොඳ ක්‍රියාවන්. හොඳ නිවැරදි දිවි පැවැත්ම සම්මා ආජීවය. ඊළඟට සම්මා වායාමය හොඳ උත්සාහය. ඊළඟට යහපත් සිහිය සම්මා සතිය. සම්මා සමාධිය යහපත් එකඟතාවය. මේ විදිහට තමයි අපි සරලව මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගෙන තියෙන්නේ. ඒක අර කර්මඵල විශ්වාසය ඇති කරගෙන අපි අතින් පව්කම් පස්පව් දස අකුසලයන්ගෙන් වෙන් වෙන්නට ඒක ප්‍රමාණවත් වෙනවා. හැබැයි මේ කෙලෙස් දුරු කරලා ආර්ය මාර්ගය තුල සම්මා දිට්ඨි නුවණ පහළ කරගන්න ඒ ප්‍රඥාව
මේ ප්‍රඥා චෛතසිකය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ අපට ගැඹුරු අර්ථයෙන් පුළුල් අර්ථයෙන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වලා තියෙන්නේ. ඒත් අපි සම්මා දිට්ඨි කියන වචනය බලමු අරගෙන සම්මා දිට්ඨිය කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඥානවත් වීම. චතුරාර්ය සත්‍ය පිළිබඳව. එතකොට දුක්ඛේ ඥාන අන දුක පිළිබඳව ඥානවත් වෙනවා. දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි. එහෙනම් අපි මේ වචන හතර මේ සත්‍ය හතර වෙන වෙනම කතා කළාට එක මොහොතින් තමයි සාත් කරන්නේ දකින්නේ. දුක හේතුඵල නිරෝධ වශයෙන් අතහැරන තැන අතහරින මාර්ගය කියන්නේ ඒකට. ඒතර සම්මා දිට්ඨි වෙනකොට සක්කාය දිට්ඨිය අතහැරෙනවා. ඒතර සක්කාය දිට්ඨිය කිව්වේ ඉන්නවා තියනවා මම මගේ කියලා මේ පෘථග්ජන සත්‍යය තුළ අදහසක් තියෙනවා. මේක සාමාන්‍ය අදහසක් නෙමෙයි. අනාදිමත් සංසාරයේ තුළ කාලයක් තුළ මේ ස්කන්ධ පංචකය මමයේ මගේ ආත්මය කියලා වර්ධවා පිළිගත්ත දෘෂ්ටිය. ගතිය නිසා තමයි මේ සක්කාය දිට්ඨිය පහළ වෙන්නේ. ඒ සක්කාය දිට්ඨිය අතහැරෙන්නේ සම්මා දිට්ඨිය වෙනකොට. සම්මා දිට්ඨිය නැති කෙනාට කවදාවත් මේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කමක් නැහැ. සෝවාන් වෙනකොටම සෝතාපන්න ඵලයට පත් වෙනකොටම සම්මා දිට්ඨිය ඇති වෙනවා. එහෙනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන අතහැරෙනවා. සම්මා දිට්ඨිය වෙනවා. එයා තමයි සෝතාපන්න කියලා කියන්නේ. එහෙනම් මේ චතුරාර්ය සත්‍යය දකින්නේ පරිඤ්ඤයම් පහතබ්බං සච්චිකාතබ්බං භාවිතබ්බං කියන ආකාරයට. එහෙනම් සම්මා දිට්ඨිය අපි මේ කරුණු හතටම පූර්වාංගම වෙනවා. මුලින්ම සම්මා දිට්ඨියක් නැති කෙනාට සංකප්ප වැඩෙන්නේ නැහැ. වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි වැඩෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය උනොත් තමයි ඒ සම්මා දිට්ඨිය පූර්වාංගම වූ සම්මා සංකප්පය. සම්මා වාචාව, සම්මා කම්මන්තේ, සම්මා ආජීවේ, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග ටික වැඩෙන්නේ. හැබැයි එහෙම වැඩුණාට වඩනකොට එහෙම වුණාට දැකීමේදී මේ අංග 8ක් හැටියට නෙමෙයි සිහිය ප්‍රධාන වෙන්නේ. ඒ මොහොතට හේතු ඵල නිරෝධ වශයෙන් හටගන්න මොහොතේම හේතුවත් ඵලයක් එහිම නිරෝධයක් කියන බව සාත් කරනවා, දැක ගන්නවා. එතකොට ඔය කරුණු වශයෙන් අපි කතා කළාට දැකීමේදී වෙන වෙනම නෙමෙයි අපි දකින්නේ. ඊළඟට පින්වතුනි සම්මා සංකප්පය හැටියට පෙන්නනවා නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්ඛම්ම සංකප්ප සම්මා දිට්ඨිය පහළ වෙනකොට
එයා පංචකාමයන්ගෙන් නික්මෙනවා. එයාට නික්මීමේ කල්පනාව තියෙන නෙක්ඛම්මය. අව්‍යාපාද සංකල්පනා, තරහ, ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා ආදී පහළ වෙන සංකල්පනාවක් නැති වෙන්නේ. හිංසා පීඩා ඇති කරන අවිහිංසා සංකල්පනාවක් නැති වෙන්නේ නැහැ. එනම් මේ ත්‍රිවිධ වූ සංකල්පනාවන්ගෙන් නිදහස් වෙනවා, මිදෙනවා. ඊළඟට සම්මා වාචා. සම්මා වාචා කියලා කිව්වේ කරන දේ කියන දේ කරන, එහෙම නැත්නම් නිශ්ශබ්දව ඉන්නවා. මොකද භාවනා මානසිකාරයක් සමග තමයි මේ ආර්ය ප්‍රතිපදා වැඩෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ ළඟ තිබිච්ච ගුණයක් යථාවාදී කතාකාරී. තථාගතයන් වහන්සේ කියන දේ කරන දේ කියන. එසේ නැත්නම් ආර්ය තෘෂ්ණිම්බෝත භාවය තුළ වැඩ සිටිනවා. ඒ වචනය හික්මවා ගත්ත උත්තමයෝ. ඒ උත්තමයන්ට අය කතා කරන්න, නැවත නැවත සංඛාර කර කර කතා කරන්න දෙයක් නැහැ. සියල්ල හේතුඵල වශයෙන් අවබෝධ කරලා තියෙනවා. අවශ්‍යතාවයට කතා කරන්න වෙනවා. අවශ්‍යතාවයට කතා කරන්නේ හේතුඵල නිරෝධයක් බව දැකලා තමයි කතා කරන්නේ. දැන් අපේ අයෝනිසෝ මනසිකාර ඉදිරිපත් වීම නිසා තමයි අපිට තොරතෝංචයක් නැතුව මේ කතා කරන්න වචන ගලාගෙන එන්නේ සහ කතා කරන්නේ. විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති ඇති වෙන්නේ. නමුත් සිහිය පිහිටවා සිහිය තුළ ඉන්නකොට යාට සංඛාර වෙන්නේ නැහැ, සකස් වෙන්නේ නැහැ. ඒ නිසා කතා කරන්න දෙයක් නැහැ. කතා කරන්න අවශ්‍යතාවයක්, අත්‍යවශ්‍ය අපේ පැවැත්ම සඳහා අවශ්‍ය දේවල් තියෙනවා කතා කරන්න. ඒ කතා කරනකොට මේ වචන කතා කරන්නේ කොහොමද, ක්‍රියා වෙන්නේ කොහොමද කියන බවට සිහිය තියෙනවා. මේ හේතුඵල නිරෝධයක් බවට දැනගෙන තමයි කතා කරන්නේ. කතා කරන්න චේතනාවක් පහළ වුණා, ඒ අනුව වචන සකස් වෙනවා. මේ හුස්ම ඇතුල් වෙනවා, ආහාර පාන දෙවි දෙවි ශක්තිය ඇති වෙනවා. ඒතර මේ සියල්ලක්ම උපයෝගී වෙනවා. නිකන් අපි කතා කරනවා නෙමේ, භාවිතා වුණ ආකාරය අනුව තමයි සිහිවීම ඇති වෙලා, සිහිවීම වෙලා වචන පිට වෙන්නේ. මේ දාත්, තොල්, තල්ල, ගිරිය, දිව මේ ඔක්කොම උපයෝගී වෙනවා. ඒකයි මේ හේතු සමූහයක ඵලයක්. ඒකට අපිට මේ විදිහට භාවිතා වුණේ නැත්නම් අර අවයවයන් වල, ඉන්ද්‍රයන් වල යම් අඩුවක් තිබුණොත්, අපි ගොළු වෙලා ඉන්නකොට අපිට කතා කරන්න ඒ අයට බෑ කතා කරන්න. ඒතර අඩුවක්. ස්නායු වල මොනවා හරි දෝෂයක් තිබුණොත්, අඩුපාඩුවක් තිබුණොත් කතා කරන්න බෑ. ඒතර මම කතා කරනවා නෙමෙයි, මේ හේතු වල ක්‍රියාකාරීත්වය. එනහර හේතු සියල්ලක්ම එතෙන්ට එකතු වෙන්න ඕන. සකස් වෙන්න ඕන. සකස් වුණාම තමයි විඤ්ඤාප්ති හැටියට මේ වචී විඤ්ඤාප්ති පිට වෙන්නේ. ඒතකොට ඒක පුද්ගලයෙක් කරනවා නෙමෙයි, ආස්වාස වාතරි චේතනා එකතු වෙලා භාවිතා වුණ ආකාරයේ සිහි වෙලා වචන පිට වෙනවා. මේක හේතුඵල වෙන්නේ. නම් කතා කරන එක එතනම නිරුද්ධ වෙනවා. අපි මේ තාක් අතීතයේ කියලා කතා කරපු දේවල් අපිට එකක්වත් දැන් ආය අරන් පුළුවන් දේවා ඒ කතා කරපු දේ ආය කතා කරන්න. ඒ වගේ එකක් කතා කරාට අර පහුවෙච්ච එක අරගෙන ආය කතා කරන්න බෑ. ඒවා එහිම නිරුද්ධ වුණා. නමුත් අපි දැක්කේ නැහැ. අපි නැවත එකම දේ කිව්වත්, දැන් අම්මා කියන එක වචනේ අපි 100,000 කෝටි වාරයක් කියලා ඇති. හැබැයි දැන් මේ මොහොතේ අම්මා කියන එක අර අතීතයට ගියපු ඒ වචනේ නෙමෙයි. මේ මොහොතේම සකස් වෙච්ච එක. අර අතීතයේ සියල්ලක්ම නිරුද්ධයි.
ඒවායි කවදාවත් අපිට අම්මා කියපු එක හම්බෙන්නේ නැහැ. නමුත් අපි හිතන්නේ අතීතයේ කියපු වචනේම තමයි නැවතත් මේ කියන්නේ. එහෙමයි අපිට හිතෙන්නේ. ඒක තමයි අපේ තියෙන අසිහිය අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. නම් හේතුඵල නිරෝධයක් බවට එයාට දෙය දැනගන්නවා කතා කරන මොහොතේ. ඒකයි සම්මා වාචා. ගැඹුරින් වචන පිළිබඳව වචනය පාලනය කරගන්න විදිය. ඒකයි යහපත් වචනය කියලා කියන්නේ. පුද්ගල දෘෂ්ටියෙන් තොරව සම්මා වාචා වෙනවා කියලා කියන්නේ. ඊළඟට පින්වත්නි කම්මන්ත සම්මා කම්මන්ත කියලා කියන්නේ ක්‍රියා. එතකොට කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා, මනෝකම්ම නැත්නම් කායකම්ම, වචිකම්ම, මනෝකම්ම. විදිහට කෙරෙන මේ සියල්ලක්ම ක්‍රියාවන් ඒ මොහොතේ හේතු නිසා සකස් වෙලා ඒ මොහොතේම නිරුද්ධ වෙලා යනවා. ඒ බව දකිනවා නම් තමයි නිවැරදි සිහිය තුල පිහිටියා කියලා කියන්නේ. ඊළඟට සම්මා ආජීවය. එහෙනම් ජීවය පිරිසුදු ජීවය කියලා කියන්නේ මේ ආස්වාස වාතයට චේතනා එකතු වෙලා තමයි අපිරිසුදු භාවයටපත් වෙන්නේ. මේ පහළ වෙන චේතනාව අනුව. මෙතෙන්ට කෙලෙස් සහගත උනේ නැත්තම් මෙතෙන්ට අසිහිය එකතු උනේ නැත්තම් එතන ජීවය පිරිසුදුයි. සම්මා ආජීවය තුළ වාසය කරනවා. අසිහියකටපත් වෙලා නැහැ. සම්මා ආජීවය. ඊළඟට සම්මා වායාමය පෙන්වනවා. උපන් ප්‍රඥාව වැඩෙනවා. වෑයම් කරන්නට ඕන කොයි ආකාරයේද? උපන් ප්‍රඥාව. මේ හේතුඵල ධර්මතාවයේ පිළිබඳව ඉපදිලා තියෙන ප්‍රඥාව වර්ධනය වෙන විදිහට. ඊළඟට නෝපම් ප්‍රඥාව ඉපදෙන විදිහට. නෝපන් ප්‍රඥාව ඉපදෙන විදිහට. එතකොට ධර්මයේ තුල පෙන්වන්නේ මේ ප්‍රඥාව යම් ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක්, ධම්මවිචේ සම්බොජ්ජංගයක්. අනේ විදිහට බලනකොට මේක වැඩෙන ප්‍රඥාව කියන්නේ වැඩෙන දෙයක්. දැන් නූපදිලා තියෙන නොහටගෙන තියෙන ප්‍රඥාව උපදවන්නට උපද වෙන විදිහට බලන්න ඕන. ඊළඟට ඉපදිලා තියෙන අවිද්‍යා සහගත බව දුරු වෙන විදිහට. ඊළඟට නොහටගත් අවිද්‍යාව නොහට ගන්නා විදිහටම නූපන් අවිද්‍යාව නූපදින විදිහටම දකින්න ඕන. එහෙනම් ඒ දැකීම වෙන්නේම හේතුඵල නිරෝධ ධර්මතාවය දැක්ම තුලයි. අර සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියන අදහස වැඩෙනවා නම් මමයි කරන්නේ, මමයි යන්නේ, මමයි කතා කරන්නේ, මමයි මේ ක්‍රියාවල් කරන්නේ කියලා අපිට අදහස් වෙනවා නම් එතන සත්පුද්ගල ආත්මීය හැඟීම වැඩෙනවා. අවිද්‍යා අනුසය වැඩෙනවා. කරවන කෙනෙක් ඇතය කියන සංඥාවෙන් තමයි කරන්නේ. එහෙනම් ඒ ක්‍රියාව පිළිබඳව තණ්හා උපාදානෙ සකස් වෙනවා. ආයතනයන් තුලිනුත් ඒක වෙනවා. දකින්න රූපය, අහන ශබ්දය, ගන්ධය, රසය, පහස අරමුණු ඇති බවට තමයි සංඥා වෙන්නේ. එහෙනම් අපිට උපන් අවිද්‍යාව වැඩෙනවා, නූපන් අවිද්‍යාව උපදිනවා එහෙම වෙනකොට. නමුත් අපේ නියම වෑයම විය යුත්තේම පින්වත්නි මෙන්න මේ ඉපදිලා තියෙන ප්‍රඥාව තව තවත් වර්ධනය කර ගැනීම සහ නූපන් ප්‍රඥාව
උපදවා ගන්න ආකාරයට මෙනෙහි කිරීම තමයි සිද්ධ විය යුත්තේ. ඊළඟට සම්මා සති හැටියට පෙන්නනවා සිහිය. සෑම ක්‍රියාවක්ම හේතුඵල වශයෙන් නිරුද්ධ වන බවට සිහිය සම්මා සතිය. මෙතන සම්මා සති කියලා පෙන්වන්නේ මොකක්ද? සතර සතිපට්ඨානෙමයි. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන කියන සතර සතිපට්ඨානය තමයි මෙතනදී පෙන්වුවේ අපිට සම්මා සති කියන අවස්ථාවේ. සතර සතිපට්ඨාන ධර්මයේ මුල් කොට ධම්මානුපස්සනාව වඩනකොට ඒ ධම්මානුපස්සනාවේ පෙන්වුවේ චතුරාර්ය සත්‍ය පිළිබඳව. එනම් ප්‍රඥා ඉන්ද්‍රිය කිව්වා. ප්‍රඥාව ප්‍රධාන වෙනවා. ප්‍රඥාව බලයක් බවට පත් වෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ ධර්මයේ විමසීම අංගයක් බවට පත් වෙනවා. ඒ උදව් කරගෙන මේ නිවැරදි දැකීම ආර්ය සම්මා දිට්ඨිය ඇති කර ගන්නකොට අපට ප්‍රධාන කාරණයක් වන්නේ මේ සතර සතිපට්ඨානයම කියන බව අපිට මේ සූත්‍රය තුළින් පැහැදිලි වෙනවා. ඒ සතර සතිපට්ඨානය පිළිබඳව තියෙන නිවැරදි දැකීම තමයි සම්මා සතිය ඇති කරන්න, ඒ සතිය වර්ධනය වෙන්න උපකාර වෙන්නේ. එතකොට කායානුපස්සනාවෙන් කය ගැන කතා කළා. ඊළඟට විදීම ගැන වේදනානුපස්සනාවෙන් කතා කළා. කය ප්‍රත්‍ය කරගෙන පහළ වෙන විදීම විඥානයකට දැනගන්න තැන සිත, ඒ දැනගන්නා වූ සිත තමයි චිත්තානුපස්සනාව කියලා කතා කළේ. අපි ඒ කරුණු මුලින් සාකච්ඡා කළා කායානුපස්සන කොටසේදී. වේදනානුපස්සනාව කතා කරනකොටත් කතා කළා. චිත්තානුපස්සනාව කතා කරද්දී ඒවා සාකච්ඡා කරලා තියෙනවා. මෙතනදී සාරාංශ වශයෙන් සිහිපත් කරන්න. මේ කය පිළිබඳව විඳීම දැනගැනීම හේතුඵල නිරෝධයේ ඇතුළත් බව තමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එහෙනම් කය වේදනා, කය ඇති වෙන වේදනා විඳීම දැනගන්නේ සිත. එතකොට ඒ විඳීම දැන ගැනීම හේතුඵල නිරෝධයේ ඇතුළත්. ඒ දැන ගැනීම හේතුඵල ධර්මයට අයිති. ඒ තමයි ධම්මානුපස්සනාවෙන් කියන්නේ. ඒක පුද්ගලයෙක් දැනගන්නව නෙමෙයි. කෙනෙක් දැනගන්නව නෙමෙයි. කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි. අපි දැන් කය මූලික කරගෙන යමක් දැනගන්නකොට මගේ වේදනාව කියලා එක පවර ගන්නවා. මේක සැප වේදනාව, මේක දුක් වේදනාව, මේක උපේක්ෂා වේදනාව කියලා ගන්නවා. නමුත් ඒක කෙනෙකුට අයිති දෙයක් නෙමෙයි. හේතුන් නිසා සකස් වෙනවා. සකස් වෙනදී හේතු නොපවතිනකොට හටගත් ඵලය නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වීමමයි ධම්මානුපස්සනාව කියලා කියන්නේ. එහෙනම් සම්මා සතිය.
ඒකට සතිය හොඳට වැඩෙන්න ඕන. ඒ වැඩෙනවා කියලා කියන්නේ අර කායානුපස්සනාව පිළිබඳව අදාළ ධර්ම කාරණා ටික හොඳට මනසට අරගෙන වඩන්න ඕන. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ඊළඟට ධම්මානුපස්සනාව. ඒතර අපි ඒවා එකින් එක වෙන වෙනම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. දැන් අපි දීර්ඝ වශයෙන් නෙමෙයි මෙතනදී ඒ සාරාංශ වශයෙන් බලන්නේ. ඊළඟට දකින්නකොට මේ කරුණු එකක්වත් අපිට අවශ්‍ය නැහැ. කය වේදනා හිත ධම්ම. එහෙනම් හේතුඵල නිරෝධය. කය මූලික කරගෙන විඳීම හට ගන්නවා. මේ නාම රූප ක්‍රියාවලිය. ඉතින් අපි ඒවට ස්කන්ධ ආයතන ඔය නොයිකුත් වචන වලින් කියනවා. කය වේදනා ඇති වෙන්න ඒ දැන ගැනීම හිත ඒක හේතුඵල නිරෝධය. අන නිරෝධ ය තුල එනං යා පිහිටලා තියෙනවා. එමනම් පින්වත්නි සතර සතිපට්ඨාන ධර්මයෝ ප්‍රධාන වෙලා තියෙනවා. ඒ ප්‍රධාන වීම නිසා ප්‍රඥා ඉන්ද්‍රිය ප්‍රඥා බලය ධම්මවිචේ සම්බොජ්ජංගය වැඩෙන්න පටන් ගන්නවා. ඒ වැඩිමමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. හේතුඵල නිරෝධය. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය දැකීම. එතකොට මෙහෙම අවබෝධයක් නුවණක් ඥානයක් නැත්තම් පුතග්ජන පුද්ගලයා මේ ස්කන්ධ ධර්මයන්ට එකතු වෙලා ඉන්නේ. උපාදානස්කන්ධ ධර්මයන්ට එකතු වෙලා තියෙන්නේ. රූප උපාදානය, වේදනා උපාදානය, සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධයට එකතු වෙලා. එකතු වෙලා ක්‍රියා කරනකොට කෙනෙක් ක්‍රියා කරනවා. කෙනෙකුගේ ක්‍රියාවක්. කෙනෙකුට අයිති දෙයක්. අනුන්ට අයිති දෙයක්. මගේ දෙයක් ආදි වශයෙන් තමයි දැනගන්නේ. ඒක දුක්ඛාරය සත්‍යයි. ඒක තමයි දුක. නැවත නැවත පංච උපාදානස්කන්ධ දුක්ඛ කියවෙන නැවත ස්කන්ධ ටිකක් හැදෙන්නේ පහළ වෙන්නේ මෙන්න මේ නිසා. වරක් එකතු වුණා. නැවත එකතු වෙන්න හේතුවක් ඇතිවීමම තමයි සමුදය කියලා කියන්නේ. අසීහියෙන් අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාවීම තුළ පංච උපාදානස්කන්ධයයි සකස් වෙන්නේ. ඒ පංච උපාදානස්කන්ධය සකස් වෙලා ක්‍රියාව නැති වෙනකොට නැවතත් හේතුවක් කරලයි නිරුද්ධ වෙන්නේ. ඒක නොදකිනවන ඒක සමුදය. ඒ නිසා නැවත නැවත අයෝනිසෝ මනසිකාරය තමයි වැඩෙන්නේ. අයෝනිසෝ මනසිකාරය පහළ වෙන්නේ. මේ හේතුඵල නිරෝධය දකිනවා නම් මේ අවස්ථාවේ ඒ නිරෝධාර්ය සත්‍යයි. එතන පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත දුක සකස් වෙන්නේ නැහැ. ඒ අවස්ථාවට අදාළව පහළ වෙන නැත්තම් කෙරෙන ක්‍රියාව නිරුද්ධ වීම දැක්ම තුල නිරෝධාර්ය සත්‍ය සාත් වෙනවා. ඒ අවබෝධය තුල එයාට නැවත ගතියක් සකස් වෙන්නේ නැහැ. භවය නිරෝධ වෙන්න නිරුද්ධ වෙන්න ඒක උපකාර වෙනවා. එහෙම නැත්නම් නැවත කර්ම සකස් වෙන්නේ නැහැ. මේ අනුශ ගතිය ක්‍රියාවට එකතු වෙන්න ඉඩක් නැහැ. ෂේ වෙලා යනවා.
එහෙනම් සම්මාදිට්ඨිය පහළ වුණා. සම්මාදිට්ඨිය වුණා. දැන් සම්මාදිට්ඨිය පූර්වාංගමව සම්මා ඔය අපි පැහැදිලි කරපු සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග ටික එකතු වෙලා වැඩෙන්න පටන් ගන්නවා. අවසානයේ සම්මා ඥාන සම්මා විමුක්ති කියලා ඒ අරිහත් ඵල විමුක්තිය සාධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි අද මේ පින්වතුන්ට පැහැදිලි කළේ මෙන්න මේ ධම්මානුපස්සනාවේ ඒ සත්‍යපබ්බේ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍ය පිළිබඳව දුක් නැති කරන ක්‍රමවේදය ආර්ය ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් ඒ කරුණු මේ පින්වතුන්ට තේරෙන්නේ නැති කියලා අපි හිතනවා. යම් කෙනෙකුට යම් ගැටලුවක් තියෙනවා නම් අපිට දැන් සාකච්ඡා වාරයේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්න, ඒ ගැටලු निराකරණය කරගන්න අවස්ථාව සැලසෙනවා. එමනම් අද දවසේ ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ උතුම් ධර්ම සාකච්ඡාමය වැඩසටහනට මේ පින්වත් පිරිස සම්බන්ධ වුණා. ධර්මය ඇසුවා. එයින් රැස් කර ගන්නා ලද සියලු පුණ්‍ය ධර්මයන් ඔබ සියලු දෙනාගේ නමින් මේ පරලෝකීය සියලු දෙනාටත් මේ පින අනුමෝදන් වේවා. ඒ වගේම මේ ධර්ම අවබෝධයේ ජීවිතයට එකතු කරගෙන ඔබ හැම දෙනාටම වහවහාම මේ සංසාර දුකින් නිදහස්ව ලබන උතුම් නිවනින් නිවීම පිණිස හේතු ආසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරා.